දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අද 2020 ඔක්තෝබර් 4 ඉරිදා සිරස්තල දිවුලපිටියේ කාන්තාවකට සහ ඇගේ දියණියටත් කොවිඩ්. මේ කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් ලංකාව තුළ වාර්තා වෙච්ච පළවෙනි අවස්ථාව. සබඳතා පැවැත් වූ 756ක් නිරෝධායනයට දිවුලපිටියට සහ මෙනුවන් කොටට පොලිස් ඇඳිරි නීතිය පැනවේ. වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. දිවයිනේ සියලු පාසල්වලට සහ පෙර පාසල්වලට හෙට සිට නිවාඩු. ගම්පහ උපකාරක පන්තිත් තහනම්. කැලණි සරසවියත් වැසී. බදියුදීන් සොයුරා නිදහස් කළාට කටුව පිටියේ ජනතාව විරෝධතාවයක. රිෂාන් සමග දේශපාලන ඩීල් නැතැයි ජනපති අවධාරණය කරයි. 20ට ඇතුළත් මහජන විරෝධයක් ඇති වැරදි නිවැරදි කළ යුතුයි. නැත්නම් වගකීම බාර නොගන්නා බව ජාතික නිදහස් පෙරමුණ අගමැතිට දන්වයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. දිවුලපිටියේ කාන්තාවකට සහ ඇගේ දියණියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට අද පියවර ගැනුණා. සෞඛ්‍යංශ පවසන්නේ ඇයට කොවිඩ් ආසාදනය වූයේ කුමන නියැදියකද කුමන පාර්ශවයකින්ද යන්න තවමත් අනාවරණ කරගෙන නොමැති බවයි. අදාළ කාන්තාව සම්බන්ධතා පැවැත් වූ බව කියන පුද්ගලයන් 756 දෙනෙකු දැනටමත් නිරෝධායනයට යොමු කර තිබෙනවා. The big story. දිවුලපිටිය හොරගස් මුල්ල බෝමුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හඳුනා ගැනුණා. එම කාන්තාව උණරෝගී තත්ත්වයක් හේතුවෙන් සැප්තැම්බර් 30 වනදා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සුව වී පිටවන අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයේදී ඒ රෝගියා සාමාන්‍ය ශ්වසන රෝගීන් ප්‍රතිකාර කරන එකකට තමයි අපි ඇතුළත් කරලා තිබුණේ. මේ රෝගියාට කොරෝනා තියෙන බවට මතු සැකයක් මත නොවේයි අර රැන්ඩම් පරීක්ෂණයක් විදිහට තමයි මේ PCR පරීක්ෂණය අපි කළේ. එතකොට මේ රෝගියාගේ රෝගී තත්ත්වය සමනය වූාට පසුව අපි රෝගියා රෝහලෙන් පිටත් කර යවුවා. පසුව අපිට වාර්තාව ලැබුණා මේ රෝගියා පොසිටිව් කියලා. ඒ අනුව ඇයව ඊයේ රාත්‍රියේම අංගොඩ ජාතික බවන රෝග විද්‍යායතනයේ වෙත යොමු කෙරුණා. එහිදී නැවත වරක් සිදු කළ PCR පරීක්ෂණයෙන්ද ඇය කොවිඩ් ආසාදිතයෙකුයි තහවුරු වූ බව ජාතික බවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළා. අදාළ කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළ අයෙකුවර අතර ඇයගේ සැමියා ත්‍රිරෝදරත්‍රය දුරෙක්. ඒ අනුව එම කාන්තාවගේ පවුලේ සමාජිකයන් ඇතුළු සමීපතම ආශ්‍රිතයන් 6 දෙනෙකු වහාම යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම හබරදුව නිරෝධායන මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. විශේෂයෙන්ම මේ කාන්තාව සුපර්වයිසර් කෙනෙක් හැටියට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන්නේ. ඒ කාන්තාව වැඩ කරන ගොඩනැගිල්ලේ සිටපු සියලුම අයලුනුත් ඇය හා සමීපව විශේෂයෙන්ම ගමන් කරපු එයා පෞද්ගලික ආයතනයට අයත් බස් රථයක පමණයි ගමන් කළ තිබෙන නිවස දක්වා. ඒ බස් රථයේ ගමන් කරපු අයලුත් සියලු දෙනාමත් ඊයේ රාත්‍රියේම අපි නිරෝධායනයට යොමු කරනු ලැබුවා නිවෙස්වල. ඊට අමතරව ඒ හා සම්බන්ධ වුණු ඇය හා
පසුගිය දින කිහිපෙදීම හමුණු සියලුම අයවලුනුත් මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධායන කිරීමට ඊයේ රාත්‍රියේම ක්‍රියා කරනු ලැබුවා. විශේෂයෙන්ම මෙහිදී කිව යුත්තේ ශ්‍රී ලංකා වාසී ජනතාව අතර මේ ප්‍රදේශවලට පසුගිය දින කිහිපෙදී ගමන් කරපු අයවලුන්ටත් ඉතාමත් පරිස්සම් විය යුතුව තිබෙනවා. අපි දන්නේ මේකේ මූලාශ්‍රය මේ කියන පැය වෙනකොට මූලාශ්‍රය මේකයි කියලා සොයා ගැනීමට අපිට හැකියාවක් ලැබිලා නැහැ. නමුත් අපි සොයමින් සිටිනවා. මේ රෝගියා අපිට හොයාගන්න පුළුවන් උනේ අපි ප්‍රධාන රෝහල් වලට උපදෙස් දීලා තියෙනවා සෑම දවසකම 10 දෙනෙක්ගේ පරීක්ෂණ කිරීම සඳහා ඔවුන්ගේ PCR පරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ස්වබ් ගන්න කියලා. ඉතින් ඒ අනුව ලබාගත් නියදියක හම්බෙන් තමයි අපට ඒ රෝගය තියෙන බව තහවුරු වුණා. ඒ වගේම එය අපි නැවත තුම්පොලකින් පරීක්ෂා කරලා තමයි මේ තැනැත්තියට COVID-19 රෝගය තියෙන බව අපිට තහවුරු කරගන්නට පුළුවන් වුණේ. අදාළ කාන්තාවගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩල සමාජිකයන් 40 දෙනෙකු සහ ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයන් 15 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඇයගේ ආශ්‍රිතයන් 400 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරය එම කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවකයන් වෙනවා. මෙනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම සේවකයන් දැනුවත් කර ඔවුන්ව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට අද පියවර ගත්තා. ඊයේ දිනේදී නිවස ආශ්‍රිතව මේ කාන්තාවගෙන් විමසීම් කරද්දී මේ නිවසට ආපු ගියපු සහ නිරාවරණ වෙච්ච පුද්ගලයන් පිළිබඳ නිසි තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂණයට ලබා දීලා තිබුණේ නැහැ. නමුත් අද දිනේදී ඇය IDH රෝහලේ ඉඳලා දුරකථන ඇමතුමක් ලබා දුන්නාම යම් තොරතුරු ලබා දීලා තියෙනවා. ඊයේ දිනේදී ලබා දුන්නා නම් මීට වැඩිය පහසු වෙන්න තිබුණා. මේ කාන්තාව නිවසේ ඉඳලා තමයි මිනුවන්ගොඩ ප්‍රදේශයට කම්හලට අයත් ප්‍රවාහන සේවයේ බස් රථයක ගමන් කරලා තියෙන්නේ. ඒ වගේ මේ බස් රථයේ තවත් 40 දෙනෙක් දිනපතා ගමන් කරලා තියෙනවා. කම්හලේ 850කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරනවා. ඒ වගේම ඇයත් සමග ඍජුවම ස්පර්ශ වෙමින් ඒ අංශය තුල 90කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරලා තියෙනවා. මේ වෙද්දී අපි 600කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන මේ සියලු දෙනාම නිරෝධායනය කරලා තියෙනවා. ඔවුන් ලැබුම්ගෙන ස්ථාන වලම ඒ වගේම නිවස සමග ඍජුවම සම්බන්ධතා තිබුණු 150කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය කරලා තියෙනවා. මේ රෝගියා සමග ඍජුවම ස්පර්ශ වුණු සහ ගැටුණු නිරාවරණය වුණු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සත්‍ය තොරතුරු ළඟම පිහිටි සෞඛ්‍ය අධිකාරී කාර්යාලයට එහෙම නැත්නම් ආරක්ෂකාංශ වලට කඩිනමින් ලබා දෙන්න කටයුතු කරන්න කියලා අදාළ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනය වන බ්‍රැන්ඩික්ස් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සිය ආයතනයේ සේවය කළ අදාළ කාන්තාවගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කර තිබෙනවා. දෙව්ලපිටියෙන් හඳුනාගත් ආසාදිත කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කුමන පාර්ශවයකින්ද යන්න තවමත් ගැටලුවක් වී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යාංශය පරීක්ෂණ සිදු කරනවා. ඒ කාන්තාවට රෝගේ බෝ වෙච්ච විදිහ හෝ එම කාන්තාවගෙන් රෝගේ බෝ වෙච්ච උදවිය හෝ අපිට තාම හඳුනා ගනිමින් තියෙනවා. අවබෝධ කරගත්ත යුතු වැදගත්ම කාරණේ තමයි මේ කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් ලංකාව තුළ වාර්තා වෙච්ච පළවෙනි අවස්ථාව. මේ අවස්ථාව වගේ තවත් ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල කොවිඩ් ආසාදිත වූ පුද්ගලයන් වාර්තා වීමේ අවදානම මේ රටේ තියෙනවා. මේ විදිහට තමයි ලෝකයේ බොහෝ රටවල් තුල අහම්බෙන් කොවිඩ් ආසාදිත රෝගීන් තනින් තන මතුවලා තියෙන්නේ. ඒ අනුව තමයි ලෝකයේ විවිධ රටවල් වල විවිධ අවස්ථාවලදී දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි රැලි ගිහිල්ලා ඒ රටවල් තාමත් කොවිඩ් ආසාදිතයින් බහුලව වාර්තා වෙන රටවල් බවට පත් වෙලා තියෙන්නේ. තාමත් ලෝකයේ නිවැරදිව භාවිතා කළ හැකි ඉතාමත් සුරක්ෂිත ඖෂධයක් හෝ එන්නතක් නිපදවන්නේ නැහැ. ඒ නිසා අපිට තව වසරක්වත් යනතුරු මාස ගාණක් යනතුරු කොවිඩ් එක්ක ජීවත් වෙන ක්‍රමවේද අනුගමනය කරන්න වේ. මේ අතර කොවිඩ් ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දියණියටද එම වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලොචුදන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එම දියණිය PCR පරීක්ෂණය සඳහා හබරද්දුව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබූ අතර අද පස්වරුවේ ලැබුණු වාර්තාව මගින් ඒ බව තහවුරු වී තිබෙනවා. ඒ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයකට යොමු වන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා දරුම් දෙන බවයි. මෙවැනි පසුබිමක අද පෙරවරුවේ සිට ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයට සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳින නීතිය පනවනු ලැබුවා. ඒ අනුව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නගරවල රැඳී සිටි ජනතාව දැනුවත් කෙරුණේ මේ අයුරේ.
මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයට මේ වන විට ඇඹුරු නීතිය ක්‍රියාත්මක වන බැවින් මෙම ඉරම් ව්‍යාපාරික ස්ථාන වසා දමන ඔබ හැකියත්වලින් ඔබගේ නිවසට යන්න. COVID-19 වෛරසය ආසාදනය වූ කාන්තාවක් අද උදෑසන දිවුලපිටිය ප්‍රදේශයෙන් සොයා ගැනීමත් එක්ක උදෑසන 10ට පමණ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. අද නිවාඩු දිනයක්. ඉතින් බොහෝ පිරිසක් මිනුවන්ගොඩ හා මේ දිවුලපිටිය නගරවලට ඇවිල්ලා හිටියා බඩු බාහිර ආදී මිලදී ගැනීම සඳහා. කොහොම වුණත් වහාම ක්‍රියාත්මක වෙච්ච ආරක්ෂක අංශ ඔවුන්ව නිවෙස් කරා යොමු කිරීම උදෑසන සිදු කරා. ඒ විතරක් නෙමෙයි මේ දක්න සියලුම කඩසාප්පු වසා දමන්නටත් උදෑසන ඉඳන් ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ අනුව මේ වෙනකොට දිවුලපිටිය හා මිනුවන්ගොඩ නගරවලට පැමිණිය හැකිව තිබෙන්නේ විශේෂයෙන්ම දුර බැහැර ඉන්න අයට තමන්ගේ නිවෙස් කරා ගමන් කරන්න විතරයි. වෙනත් කිසිවෙකුටත් මිනුවන්ගොඩ හා මේ දිවුලපිටිය ප්‍රදේශවලින් ගමන් කිරීමට අවස්ථාව ලබා දීලා නැහැ. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ අද උදෑසන ඉඳන් අපි දැක්ක මේ ප්‍රදේශ දෙකේම පොදු ස්ථාන සියල්ලත් විෂ බීජ හරණයට ලක් කරන්නට ආරක්ෂක අංශ විසින් කටයුතු කරන ආකාරය. ඒ නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රදේශවල එම ඇඳිරි නීතියට අවනත වෙමින් කටයුතු කරන ලෙසට. ඒ වගේම මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුල පෙර පරිදිම කිසිවෙකුට ඒ ප්‍රදේශවලින් තමන් ඉන්න නිවාසවලින් පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය කටයුතු පමණක්, අත්‍යවශ්‍ය සේවා පමණක් ඒ පොලිස් බල ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් ඇඳිරි නීතියට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම නිරෝධායන කටයුතු කිරීමටත් සිද්ධ වෙනවා. උද්ගතව ඇති මෙම තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලු පාසල්වල දෙවන වාර නිවාඩුව හෙටින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. මීට පෙර දෙවන පාසල් වාර නිවාඩුව ආරම්භ වීමට නියමිතව තිබුණේ එළඹෙන සිකුරාදා සිටයි. දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමග මතු වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලු පාසල්වල හෙට සිට දෙවන වාර නිවාඩුව ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද තීරණය කළා. මෙවැනි තත්ත්වයක් උද්ගත වෙත්තේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වෙනිදා පැවැත්වීමටත් උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා ආරම්භ කිරීමටත් නියමිතව තිබියදී. එමෙන්ම සියලුම පිරිවෙන් සහ සීල මාතා ආයතනවල දෙවන වාර නිවාඩුවද හෙට සිට ආරම්භ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් සහ චක්‍රලේඛ ප්‍රකාරව එම ආයතන නැවත ආරම්භන දිනය තීරණය කරනු ඇති. මේ අතර සියලුම පෙර පාසල් සඳහාද නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වන බව කාන්තා සහ ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළා. පවතින තත්ත්වයේ මත කැලණිය විශ්වවිද්‍යාලයේද හෙට සිට වසා දැමීමට තීරණය කරනු අතර නේවාසිකාගාරවල සිසුන්ටද හැකි ඉක්මනින් ඉන් ඉවත් යන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දීමෙන් පසුව සිසුන් අද දහවල් පිටව ගියේ මෙලෙසින්. අයින් එන්න කියලා කිව්වා මේ තාම දිනයක් නැහැ. එක උදේ වෙද්දී ඔක්කොම යන්න කියලා තමයි කිව්වේ. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් සියලුම උපකාරක පන්තිද හෙට සිට වසා දමන ලෙස දැනුම් දී තිබෙනවා. මේ අතර දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට නිවාඩු ලබා පැමිණ සිටින ආරක්ෂක අංශ සමාජිකයින්ට නැවත දැනුම් දෙනතුරු කඳවුරු වෙත නොපැමිණෙන ලෙසට යුද හමුදාව දැනුම් දුන්නා. එම ප්‍රදේශවල පිහිටි කඳවුරුවල රාජකාරී නිරත පිරිස් කඳවුරු තුලම රඳවා තැබීමටයි තීරණය කර ඇත්තේ. පවතින තත්ත්වය යටතේ මහර සහ මීගම බන්ධනාගාරවල රඳවියන් බැලීමට ලබා දී තිබූ අවස්ථාව తాවකාලිකව නතර කිරීමට තීරණය කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා. එමෙන්ම හෙට දිනේ රජයේ කාර්යාලවල පැවැත්වීමට නියමිතව තිබූ මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා දැනුම් දෙනවා. මේ අතර විදේශගත වීමකදී ගුවන් මගියා සමග තවත් 5 දෙනෙකුට ගුවන් තොටුපළේ පිටවීමේ පරණතය දක්වා ගමන් කිරීමට ලබා දී තිබූ අවස්ථාව අද සිට යලි සීමා කෙරුණා. එය අනුව විදේශගත වීම සඳහා පැමිණෙන ගුවන් මගියා පමණක් ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළු විය යුතු බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම තීරණය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම කොවිඩ් වසංගතයට මැදිවී සිට පසුගිය දිනවලදී දිවයිනට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ අයට ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණ වලින් භාණ්ඩ මිලදී ගැනීමට ලබා දී තිබූ අවස්ථාව අද දහවල් සිට නවතා දැමුණා. එම තීරණයත් නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළා. තින තත්ත්වය යටතේ අද ඇතැම් ප්‍රදේශවල පොලිස් නිලධාරීන් ප්‍රධාන නගර ආශ්‍රිතව සැරසූ පුද්ගලයින්ට මුඛාවරණ පැනදීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිබඳව නැවත දැනුම් දීමට අද පියවර ගත්තා. මාස්ක් එක දාගන්න ෆේස් මාස්ක් එක දාගන්න නැත්නම් ලේන්ස් වල තාවකාල වෙනම ඉස්සරහින් ගන්න මාස්ක් එක. දැන් ආරංචිනේ මිඩුවම් කර සිද්ධිය ඒකෙන්ද ඔක්කොම දාගන්න මාස්ක්. ඔය මාස්ක් දාගන්න ඔය මාස්ක් එක කොහාටද දාන්නේ? නිකටද? සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිට බැලීමට
ක්‍රියාන්විත වන්නේ. පසුගිය සමය පුරා ජනතාව අනුගමනය කළ යහපත් සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මාස දෙකකට පස්සේ තමයි අපිට රෝගියෙක් සමාජයෙන් හමුවන්නේ. ඉතින් ඒ තත්ත්වය ඉදිරියටත් තියෙන්න පුළුවන්. මේ සමාජයේ තියෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයට එන සියලුම දෙනා ඊටාත්ම වැදගත් කාරණා කීපයක් කරන්න තියෙනවා. ප්‍රධානම දේ තමයි අනවශ්‍ය විදියට සමාජයට පැමිණීමෙන් වළකින්න ඕන. පුළුවන් තරම් තමුන්ගේ නිවෙස් වලට වෙලා ඉන්න එක ඊටාත්ම වැදගත් වෙනවා. ඒ වගේම සමාජයට එන හැම අවස්ථාවකම තමුන්ගේ මීටර එක දුරස්ථභාවය තබා ගැනීම ඊටාත්ම වැදගත් වෙනවා. ඒ වගේම එන හැම අවස්ථාවකම නිසි පරිදි මුඛාවරණයක් පැළඳීම, නිතර අත සබන් යොදා සෙවීම, ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු කිරීම ඊටාත්ම වැදගත් වෙනවා. දිගින් දිගටම ඒ සමාජයේ සිදු කළ යුතුයි. මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතයින් 129 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොවිඩ් ආසාදිතයන් වැඩිපුර වාර්තා වන රටවල් හා කලාප 216 අතරින් ශ්‍රී ලංකාව මේ වන විට 140 වන ස්ථානයේ සිටින අතර එහි පළමු වන තැන රැඳී සිටින්නේ වැඩිම ආසාදිත වාර්තාවට හිමිකම් කියන ඇමරිකාවයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3400ක්. කොවිඩ් ආසාදනයේ වී පූර්ණ සුවය ලැබුවන් ගණන 3258ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 129 දෙනෙකු පමණයි. කොවිඩ් ආසාදිතයන් වැඩිපුර වාර්තා වන රටවල් සහ කලාප 216ක් අතරින් ශ්‍රී ලංකාව අද වන විට 140 වන ස්ථානයේ පසුවන අතර ඉකුත් ජූලි 27 වනදා ශ්‍රී ලංකාව රැඳී සිටියේ 112 වන ස්ථානයේ. ඒ අනුව ගෙවුණු මාස දෙක තුළ කොවිඩ් මර්ධනය අතින් ප්‍රගතියක් ලබමින් ශ්‍රී ලංකාවේම ලයිස්තුවේ ස්ථාන 28කින් ඉහළට පැමිණ සිටිනවා. ගෝලීය කොවිඩ් ආසාදිත ලයිස්තුවේ පළමු තැන තවමත් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එරටින් වාර්තා වූ ආසාදිතයන් ගණන 76,846ක්. දෙවන තැන සිටින ඉන්දියාවෙන් ආසාදිතයන් 65,53,027ක්, තුන්වන තැන සිටින බ්‍රසීලයෙන් ආසාදිතයන් 49,06,833ක්, සිව්වන තැන සිටින රුසියාවෙන් ආසාදිතයන් 12,15,001ක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් ආසාදිතව ඇමරිකාවේ මෙරිලෑන්ඩ් වෝල්ටර් රීඩ් හමුදාරුහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් වීඩියෝවක පෙනී සිටිමින් තමන්ට දැන් සුවයක් දැනෙන්නට පටන් ගෙන ඇති බව ඊයේ ප්‍රකාශ කළා. මට සුවයක් දැනීමට පටන් අරගෙන තියෙනවා. ජනාධිපති ආර්යාවත් සුවෙන් ඉන්නවා. මොකද්ද වෙන්නේ කියන එක ඉදිරි දින කීපෙදී අපට දැනගන්නට ලැබෙයි. මොකද ඉදිරි දින කීපෙදී තමා සැබෑම පරීක්ෂාව සිදු කෙරෙන්නේ. අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් ඉන් සුළු වේලාවකට පසු දවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාක් මෙඩෝස් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සිකුරාදා උදෑසන වන විට ජනාධිපතිවරයා උණ රෝගයෙන් පෙරළු අතර ඔහුගේ ඔක්සිජන් මට්ටම වේගයෙන් පහත වැඩි තිබූ බවයි. එහෙත් මේ වන විට ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇදහිය නොහැකි අයුරින් යහපත් අතට හැරී ඇති බව පැවසූ ඔහු මෙම ප්‍රතිඵලය සුබවාදී බවද සඳහන් කළා. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් අවධානමින් මිදී නැති බවට ඔහුගේ වෛද්‍යවරයා පැවසූ බවයි මාක් මෙඩෝස්ගේ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ගෝලීය වශයෙන් අද වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,51,00,000ක්ම වනවා. අද වන විට ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,38,000කට අධිකයි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුයුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීමට එරෙහිව කටුවපිටිය ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ කටුවපිටිය දේවස්ථානය අසලදී. රියාජ් බදුයුදීන් මහතා ඉකුත් අප්‍රේල් මසදා 4 වනදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවයි. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළ කළේ මෙවන් අදහසක්. පණිවිඩීන් මොහොමඩ් රියාඩ් බදුර්දීන් යන සැකකරු ඍජුව සම්බන්ධතා පවත්වලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග. ඒ වගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග බෝම්බ පිපිරීමට ආසන්න කාලයකදී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බවට. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රියාජ් බදුයුදීන් මහතා පසුගිය 30 වනදා නිදහස් කිරීමෙන් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ ගැන පවසන්නේ මෙවැන්නක්. ඔහුට අදාළව තියෙන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී තවදුරටත් ඔහුට නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් දැනට ඔහු මුදාහැරලා තියෙනවා. මෙම හේතු දැක්වීම පිළිබඳ අප්‍රසාදය පළ කරමින් අගරදගුරු අතියුතුම් මැල්කම් කාදනන් රංජිත් හිමිපාණන් කියා සිටියේ ඔහු නිදහස් කිරීම පිටුපස දේශපාලන ගනුදෙනුවක් ඇතැයි තමන් සැක කරන බවයි. මෙවැනි පසුබිමක හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුයුදීන් නිදහස් කිරීමට එරෙහිව පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කයක් වූ කටුවපිටියේ ජනතාව අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ බෝම්බ පිපිරීම සිදු වූ කටුවපිටියේ ශාන්ති සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටදී.
පොලිස් අධිකාරිතුමා කතා කරනවා මෙයා ඍජුව බෝම්බකරුවන් එක්ක කතා බහ කරලා තියෙනවා. එහෙම කියද්දි නැවත ආපහු කියනවා බබලවත් සාක්ෂි නැහැ එයාට දඬුවම් කරන්න කියලා. ඇයි මෙහෙම උත්තර දෙන්නේ? සිංහල ඡන්ද 3/2 බලයක් අරගෙන දීලා මෙන්න මෙයයි අපි බලාපොරොත්තු වුණේ. ඔබතුමන්ටත් ඒ දේ කරන්න බැරුව ගියොත් මට බාර කරන්නට තියෙන්නේ දෙවියන් වහන්සේට විතරයි. අවුරුදු එකමාරක් වුණා තාමත් මේක ඇත්ත දැක්කේ නැහැ අපි. ගරු ජනාධිපතිතුමාගෙනුත් සෑම කෙනෙකුම ඉල්ලන්නේ මේකට සාධාරණ කිෂ්ඨ කරලා මේකේ වැරදිකාරයන්ම නීතියට ගෙන්නලා අපිට පෙන්눔 කරන්න කියලා තමයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණ ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීමට පියවර ගනුනේ ඔහුව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියේදී. මෙවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් විදුසිංහ මහතාව බස්නාහිර උතුර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කරවා තිබෙනවා. ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ මහතායි. මේ අතර චෝදනා ලබා සිටි රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයින් දැක්වුවේ මෙවන් අදහස්. මැතිවරණ සමය කාලේ රිෂාඩ් බදියුදීන් ඇතුළු පවුලේ සමාජිකින් ත්‍රස්තවාදීන්ට උදව් කරපු අය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම කියනවා මේ පුද්ගලයාට මොනවත් සාක්ෂි ඉදිරිපත් කරන්න බැහැයි කියලා ත්‍රස්තවාදී කටයුතු වල නිරත වුණයි කියලා. හැම තැනම කොමිසම් පත් කරලා තියෙනවා විවිධ මාතෘකා පිළිබඳව හොයලා බලන්න. පාස්කු ප්‍රහාරයේ ඒ බොරු කියපු රට රවට්ටපු ඒ කණ්ඩායම් පිළිබඳව මේ ප්‍රෝඩාව හෙළිදරව් කිරීමේ කොමිසමක අවශ්‍යතාවය අද තිබෙනවා. ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තම ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා ත්‍රස්තවාදී සංවිධානය එක්ක එයාට ඍජු සහ වක්‍රව සම්බන්ධතාව තිබ්බා කියලා. එහෙමනම් දැන් කොහොමද කියන්නේ මේ විමර්ශනයේදී මේ කිසිම සාක්ෂියක් නැහැ කියන එක. ඒ නිසා අපි පැහැදිලිවම අධිකරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළා මේ පිළිබඳව නැවත මේ පරීක්ෂණය කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. දේශපාලන ඩීල් එක පැහැදිලි විශ්ව සම්බන්ධයෙන් ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් ඕනතරම් බරප්‍රසාද ආණ්ඩුව දෙන්න ලෑස්ති කියන පණිවිඩය තමයි රිෂාඩ් බදියුදීන් මහතාගේ මල්ලි නිදහස් කිරීමෙන් පේන්නේ. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව අපිට සැකයක් තියෙනවා. ඒ නිසා ඒක වෙනම කාර්යයක්. ඒ නිසා අපි වගකීමකින් කියනවා මේ කිසි දෙයකට රජයේ සම්බන්ධතාවයක් නැහැ. 20 වෙනි සංශෝධනය වෙනයි පාස්කු ප්‍රහාරය වෙනයි මේ දෙක පටල ගන්න එපයි කියන එක අපි ජනතාවට ඉල්ලීමක් කරනවා. මට වගකීමෙන් කියන්න හැකි ඒ වැඩපිළිවෙල පළුඳුවන දියාරුවන කිසිම දෙයකට අපි එකඟ වන්නේ නැහැ. දේශපාලන ගනුදෙනු මේ සම්බන්ධයෙන් කිසිසේත් නැති බව අපි අවංකව ප්‍රකාශ කරනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමග ආණ්ඩුවේ කිසිදු දේශපාලන ගනුදෙනුවක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. එමෙන්ම පාස්කු දින ප්‍රහාරයේ විමර්ශනවලින් පසු වරදකරුවන්ට නිසි දඬුවම් ක්‍රියාත්මක කරනු ඇති බව පවසන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරද්දක් වී ඇතනම් ඒවා නිවැරදි කිරීමටද තමා ක්‍රියා කරන බවයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තමන්ගේ සහ රජයේ පළමු සහ ප්‍රධාන වගකීම බවයි. උපුටා ගැනීම 2019 අප්‍රේල් මාස 21 වන දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක ක්ෂේත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත් ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමසමක් මගින් පූර්ණ විභාගයක් සිදු කරමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරමින් සිටී. එම විභාග සහ පරීක්ෂණ වලින් අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත. පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්අඩංගුවටව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතරපත් කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටු කරනු ඇත. අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරද්දක් වී ඇතනම් ඒවා නිවැරදි කිරීමටද මම කටයුතු කරමි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් ඩීල් එකක් අප රජය ඇති කරගෙන නොමැති බැව් අවධාරණය කරමි. මෙතෙක් කල ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදීද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියා කරන බැව් ජනතාවට සහතික කරමි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති උපුටා ගැනීම අවසන්. 20 වෙනි සංශෝධනයේ ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති වැරදි නිවැරදි කළ යුතු බවත් ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම තම පක්ෂය බාර නොගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
ඒ 20 වෙනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු යෝජනා සහිත ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරමින් උපුටා ගැනීම. නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ අපපක්ෂයේ නායකයා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අනගු නොවන බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය. අපපක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කළ සහ නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මකව වැදගත් වේ. ඒවා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් අපගේ ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ඔබතුමාද පිළිගන්නවා ඇත. ඉතිහාසයට මෙන්ම ජනවරමට සාධාරණයට කිරීම සඳහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන අපගේ දැඩි විරෝධයට ලක්ව ඇති සහ නැවත සංශෝධනය කළ යුතු හෙවත් නිවැරදි කළ යුතු ප්‍රතිපාදන ත්‍රිත්වය මෙසේ. සමාගම් රෙජිස්ට්‍රාරයාට ලියාපදිංචි කර ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනය නිදහස් කිරීම, මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම, ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලටද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම. යනුව ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ඔබතුමාට ඉතා ගෞරවයෙන් අවධාරණය කරනු ලබන්නේ අප ආණ්ඩුවක් ලෙස එම වැරදි නිවැරදි කළ යුතු බවය. ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. උපුටා ගැනීම අවසන්. 20 වන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට විපක්ෂයේ සමාජගත කර ඇති මතය අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එහි අවධාරණය කර ඇත්තේ 20 වෙනි සංශෝධනයේ විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්තිවලට 19 වෙනි සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට ඊට පෙර ව්‍යවස්ථාවේ පැවති වගන්ති එලෙසම ස්ථාපිත කෙරෙන බවයි. උපුටා ගැනීම. 20 වන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට විපක්ෂය විසින් සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටී. මේ සම්බන්ධයෙන් පවත්නා ප්‍රධානම දුර්මතය වන්නේ 19 වන සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළ බවත් 20 වන සංශෝධනයෙන් එය අහෝසි කිරීමට යන බවත්ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළේ නැත. 19 වන සංශෝධනය ඇති කළේ හුදෙක්ම විගණන සේවා කොමිසමක් පමණි. මේ විගණන සේවා කොමිසමෙන් කිසිදු විගණන කටයුත්තක් සිදුවන්නේ නැත. එමගින් කෙරෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සමාජිකයන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය කිරීම වැනි කටයුතුය. 20 වන සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කිරීමට නියමිත බව විපක්ෂය ගෙන යන තවත් බොරු ප්‍රචාරයකි. 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම හැමදාමත් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් පැවතියේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුලය. 19 වන සංශෝධනයට පෙර පැවති 154 එක වගන්තියේ සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු යන වදන තුළට ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් ඇතුළත් විය. රජයේ අයිතියර්ථය පවතින සමාගම් විගණකාධිපතිවරයාගේ වපසරයෙන් ඉවත් කරන බව 20 වන සංශෝධනය ගැන ප්‍රචාරය කරන තවත් දුර්මතයකි. රාජ්‍ය සංස්ථා සහ රජයේ අයිතියර්ථය පවතින සමාගම් එනම් කොටස් 150කට වඩා රජයට අයත් සමාගම්වල විගණන කටයුතු පාලනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 දෙක වගන්ති යටතේය. මෙහි අන්තර්ගතයට 20 වන සංශෝධනයෙන් වෙනසක් සිදුවන්නේ නැත. විගණකාධිපතිවරයා විය යුත්තේ සුදුසුකම් ලැබූ විගණකවරයෙකු බවට 19 වන සංශෝධනයෙන් නියම කොට තිබෙන බවත් 20 වන සංශෝධනයෙන් 19 වන සංශෝධනයට කලින් තිබූ 153 එක වගන්තිය නැවත ස්ථාපිත කිරීම හේතුවෙන් ඒ සුදුසුකම් අවශ්‍යතාව ඉවත් වන නිසා 20 වන සංශෝධනයෙන් පසු සුදුසුකම් නැති පුද්ගලයෙකුවත් විගණකාධිපති ධුරයට පත් කළ හැකි බවට විපක්ෂයේ තවත් බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටී. 20 වන සංශෝධනයෙන් කෙරෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්තිවලට 19 වන සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට 19 වන සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු වගන්ති එලෙසම නැවත ස්ථාපිත කිරීම පමණි. කරුණු හරිහැටි අවබෝධ කරගෙන විපක්ෂයේ මෙම දුෂ්ට උත්සාහය පරාජය කිරීම අප කාගේත් යුතුකමකි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය උපුටා ගැනීම අවසන්. පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගිය පාතාල කල්ලි සමාජික රත්මලානේ රොහාගේ සමීපතමින් සිව් දෙනෙකු කොටු කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සමත් වුණා. රත්මලාන ප්‍රදේශයේදී වුණ අත්අඩංගුවට ගැනුනේ ජීව උණ්ඩ තොගයක්ද සමගින්.
පොලිස් විශේෂකාර බලකාය ඊයේ පස්වරුවේ රත්මලාන ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ලැබුණු හෝඩුවාවකට අනුවයි. රත්මලාන දෙවටපාර ප්‍රදේශයේ වළඳමා තිබූ ජීව උණ්ඩ 260ක් එහිදී සොයාගෙනුණා. ඒ අතරට T56 වර්ගයේ උණ්ඩ 255ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 4ක් සහ මිලිමීටර් 8 වර්ගයේ උණ්ඩ 3ක් අයත්. එමින්ම ගොනාකෝවිලේ සුද්දා නැමැත්තා අතුරු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් පසුගියදා පොලිසිය සමග සිදු වූ වෙඩිහුවමාරුවෙන් මියගිය සංවිධානාත්මක අපරාධකාරී සමාජික රත්මලානේ රෝහාගේ සමීපතමෙන් මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් අවුරුදු 28ත් 44ත් අතර වයස්වල පසු වනවා. නොරෙලිය ප්‍රදේශයේ පැවති සාදයකටද රෝහා සමග ඔවුන් සහභාගී වී ඇති බවයි සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ කාන්තාවක් සතුව තිබී රුපියල් 1,80,000ක කේරළ ගංජා කිලෝවකට අසන්න ප්‍රමාණයක් මොරටුව පොලිසිය විසින් සොයා ගැනුණා. ඒ ඇයගේ අත්භාගය තුළ තිබියදී වැටලීම සිදු කර ඇත්තේ මොරටුව පොලිසිය අපරාධාංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු හෙළි කළ තොරතුරකට අනුවයි. කාන්තාව මෙම ජාවාරමෙන් උපයාගත් රුපියල් 1,34,000ක මුදලක් සහ ඇගේ ජංගම දුරකථනය පොලිසිය බහරයට ගැනුණා. සැකකාරිය වාද්දුවේ කුලී නිවසක රැඳී සිට කුලි රථ යොදා ගනිමින් වාද්දුව කළුතර අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවලට කේරළ ගංජා විකර තිබවයි හෙළි වී ඇත්තේ. 100 ගානේ හදලා දෙන්නේ. ග්‍රෑම් 100 පැකට් වල. ග්‍රෑම් 100ක් කීයද දෙන්නේ? 19,000. කටාන ගල්වල පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක කලක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට පොලිස් විශේෂකාර බලකායේ රාජගිරිය කඳවුරේ බුද්ධි නිලධාරීන් ඊයේ සමත් වුණා. එහිදී කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මෙම නිවස කුලී පදනම මත ලබාගෙන මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු 11 දෙනෙකු ගල්කිස්ස අත්තිඩියේ ජනතා භාවිතයේදී ගල්කිස්ස කොට්ටාශ දූෂණ මර්දන ඒකකයේ විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔවුන් සම්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 100ක් පොලිස් බහරයට ගැනුණා. සැකකරුවන් වයස අවුරුදු 19ත් 25ත් අතර පසු වන බව පොලිසිය පවසනවා. ගාල්ල තලාපිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් සමග අමුසැමි යුවලක් අද අත්අඩංගුවට ගත්තා. ඒ ගාල්ල පොලිස් දූෂණ විමර්ශන ඒකකයේ කළ වැටලීමකදී මේ සල්ලි ඒ හෙරොයින් දුන්නු සල්ලි ඔව් මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිට ඇති කුඹුක්කන් ඔය පාලමයට සිදුවන ඉල්ලම් කැපීමේ ජාවාරමක් වාර්තා කිරීමට එහි ගිය අද දෙරණ වාර්තාකරුට කිසියම් පිරිසක් පහර දී තිබෙනවා. තුවාල ලැබූ වාර්තාකරු මොනරාගල මහරෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිට ඇති කුඹුක්කන් ඔය පාලමයට රොන්මඩ ඉවත් කිරීමේ මුවාවෙන් ඉල්ලම් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ මාස කිහිපයක සිටයි. ඒ වාර්තා කිරීමට අද දෙරණ මොනරාගල දිස්ත්‍රික්ක වාර්තාකරු ඉන්දුරිල් සිසිර එම ස්ථානයට යන්නේ ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක් අනුවයි. මේක බුද්ධ කරනවා කියලා සම්පූර්ණ කාර්යවාසීනේ කරලා තියෙන්නේ. මේ විදිහට ගත්තොත් මේ පාලම කරා යනවා. වැල්ලවාය පැත්තේ මන්ත්‍රීතුමෙක් ගිය ගෙදරට තමයි මේ ඉල්ලම් ටික ඔක්කොම ලෝඩ් 50කට අධික ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. කෙසේ වෙතත් සිදුවීම වාර්තා කරන අතරතුර එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් ඉන්දුරිල්ට යම් බාධා කිරීමක් සිදු කරනවා. ගත්ත ටික ඔක්කොම ඩිලීට් කරන්නකෝ. ඇයි මේක මල්ලිත් වැඩ කරන්නේ මෙතන බෝට්ටුවක්. ඔයාගේ මල්ලි වැඩනේ. මල්ලිලා දෙන්නම වැඩනේ. ඒක නෙවෙයි වැඩි. ඉල්ලම් කපලා දෙන කවුද? ඒකට මම කතා කරන්නේ. ඒක ප්‍රශ්නේ මෙතන. ඔයාටත් පේනවා මෙතන ලොකු විනාශයක් වෙලා තියෙනවා කියලා පේනවනේ අයියා. මෙතන පරිසරය විනාශ වෙලා තියෙන ගැන එයා කතා කරේ. ඒක මම ඩිලීට් කරන්නේ නැහැ. මම ආයෙත් ඒක ඩිලීට් කරන්න බෑ මට. ඒකට ඒ අතරවාරයේ ඉන්දුනිල් පිටුපසින් පැමිණි පුද්ගලයෙක් ඔහුට පහර දී කැමරා උපකරණවලටද හානි සිදු කර තිබෙනවා. පහර දීමෙන් තුවාල ලැබූ වාර්තාකරු මොනරාගල මහරෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා. පිටිපස්සෙන් ඇවිල්ලා මගේ ඔළුව පැත්තට ගැහුවා එක්කෙනෙක්. මම එතකොටම නැමුණා. ගහගෙන ගියා ඔළුවට. ඒ දෙන්නට හැක්කල මිරිකගෙන හිටියා. කැමරාව උඩුරලා ගත්තා මගේ. පොලේ ගහන්න හදනකොටම කැමරාව පොලේ ගහන්න එපා කියලා කෙනෙක් හිටපු කෙනෙක් අල්ලගත්තා. ෆෝන් එක රෙකෝඩ් කරන්න දෙන්නේ නැතුව ඊටු එක අමාව අල්ලගත්තා. කෝල් එකක්වත් ගන්න දුන්නේ නැහැ මට. තද කරලා අල්ලන් බදලා බෙල්ල මිරිකන පහත් කරගෙන හිටියා. කැමරාවෙන් ගහක් පාට මේ අත මෙතන පැල්ලලා තියෙන ඇඟිල්ල. ඊට පස්සේ මම කුමාරේ එතනින් පැනලා ගිහුවා. එතන එහා පැත්තේ කුඹුක්කන පොලිස් පෝස්ට් එක තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා තමයි මේ ඒගොල්ලෝ දැන් එක්කෙනෙක් අතරමරන් කියලා තියෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. ඉකුත් පළමුවනදා සිට අතුරුදන් වැඩි බවට වාර්තා වී තිබූ හිම්මාතගම මීපිටිය ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද එම ප්‍රදේශයේ කැලවකින් සොයා ගැනුණා. මේ සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවටගත් පුද්ගලයා පාපොච්චාරණය කර ඇත්තේ තමා ඌරන් සඳහා ඇට වූ විදුලි රැහැනක පැටලී මෙම කාන්තාවන් දෙදෙනා මිය ගොස් සිටියේදී එම සිරුරු කැලෑ ප්‍රදේශයක සැඟවූ බවයි.
කෝමා තත්වයෙන් පසුවන දරුවෙකුට ආධාර ඉල්ලන ගාල්ල නෙළුව ප්‍රදේශයේ මාපියවරක් පිළිබඳව පසුගියදා අද දින රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අපානාවරණ කළා. ඊට අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේ.එල්. පීරිස් මහතා අද එම දරුවාගේ මාපියන් වෙත රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග සිදු කර දරුවාගේ සොයුරියට ශිෂ්‍යත්වයක් පිරිනැමුවා. එමෙන්ම එම පුවත වාර්තා කළ අද දින මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු රනිල් ප්‍රියංක ගමගේ මහතා අමාත්‍යවරයාගේ ඇගීමටද ලක් වුණා. පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ අතුරු පැදියක් පැදිකරුගේ පාලනයෙන් ගිලිහි නවතා තිබූ මෝටර රථයක ගැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. කතරගම පූජානගරයේ වෙළඳසැලක් ඉදිරිපිට දෙපිරිසක් අතර තිබූ බහින් බස්වීමක් දුරද ගියාමෙන් ගැටුමක් ඇතිවන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.